තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වත්නි ඉදනු කෙඩියක් නඩුවෙන් ගිලිහි බිමට වැටෙන්නේ යම්සේද. එවරදේ ජීවිතයේ කෙලවර මරණය සිදුවෙනවා. ජීවිතයේ ඇති අනියත බවත් මරණයේ ඇති නියත බවත් වටහාගෙන උතුම් වූ ධර්මාබෝධය පිණිසම සුපින්වත් ඔබ බෞද්ධ හරුපවාහිනිය සමග ඒකාත්මිකව මෙලෙසින් ශ්‍රවණය කරන මේ සද්ධර්ම දේශනාවත් සුපින්වත් ඔබ හැම දෙනාටම මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ජාතියේ පොදු නාලිකාව බෞද්ධ හරුපවාහිනිය මේ පැයට නියමිතව සුපින්වත් ඔබ වෙත ගෙනෙන දායකත්ව සද්ධර්ම දේශනාව මෙයාකාරයෙන් ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් වූ දේශනාව උදෙසා අප සිදු කළා වූ ආරාධනාව පිළිගෙන බෞද්ධ හරුපවාහිනියේ ප්‍රධාන මැදිරි පරිශ්‍රයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාර වාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයෙහි නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිත පූජනීය නීති ඒකම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේ අපේ පළමුවෙන් දොහොත් මුතුනත් මැද සාදුනාද නන්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි අද දේශනාවට දායකත්වය ලබා දී කටයුතු කරනවා බෞද්ධ අමාත්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ගේ සම්බන්ධීකරණ දායකත්වයේ ඇතිව මහනුවර පදිංචි ප්‍රියන්තේ බණ්ඩාරනායක මහත්මිය, නිමාලිකා විජේකෝන් මහත්මිය, ජයන්ත සේනාරත්න මහත්මයා, වසන්ත නවරත්න මහත්මයා, ගංගා ගරුතර මහත්මිය, ඩිමල වංශ මොනසිංහ මහත්මයා ප්‍රධාන කොට ඒ පවුල්වල සදැහැති පින්වත් පිරිස අද මෙතුම් වූ දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නට පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරනවා. සදහැවතුනි එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට මෙතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිබ්බේධික පරියායං වෝ භික්කවේ ධම්ම පරියායං දේසිස්සාමි තං සුනාත සාදුකං මනසේ කරෝත භාසිස්සාමිති
ඒවං බන්තේ තික්කේ බික්කු භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච. ඒ භාග්‍යවත් වූ අරිහත්යෝ තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂක ධුරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝයා වහන්සේලාගෙනුත් රටවාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයනුත් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂ භාවයෙන් යුක්තව බෞද්ධ මාධ්‍ය ජාලයේහි ඊ타මත්ම සත්පුරුෂයෙක් විදිහට සෑම පින්කමකටම සෑම අවස්ථාවකදීම උරදෙමින් කටයුතු කරන සම්මානිත මහාචාර්ය පින්වත් ගරුතර මහත්මාණන්ගේ සම්බන්ධීකරණයෙන් දායකත්වයෙන් සිද්ධ වෙන ධර්මානුශාසනාවටයි ඔබ හැම දෙනෙක්ම මේ මොහොතේදී සම්බන්ධ වෙන්නේ. දායකත්වයේ දරණේ පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධ පිණිසම මේ උතුම් ධර්ම දානමය කුසලය උපකාර වේවා යන සත්පුරුෂ සිතින් අපි සාදුනාද පවත්වමින් සිත ප්‍රාර්ථනා කරනවා. කාරුණික පින්වත්නි, අද වගේ දවසක තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ. ඔබට හිතෙන්න පුළුවන් වෙනදනම් දන්සල් තිබුණා, පෙරහැරවල් තිබුණා, උත්සව ශ්‍රීයෙන් මේ වැඩම කිරීම අනාදිමත් කාලයක් පුරාවට අපි සැමරුවා කියලා. නමුත් අවුරුදු 2ක් පුරාවට අවස්ථා 2ක් අපට අහිමි වුණා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඉගැන්වීමක් තමයි සංවර වෙන්න කියපු එක, දමනය වෙන්න කියපු එක, නවතින්න කියපු එක උන්වහන්සේගේ ඉගැන්වීමක් වුණා. අද මේ උතුම් පොසොන්පුර 15ක පෝය දවසේ ඔබේ ජීවිතයේ ඔබට හිතන්න යමක්, එකතු කරගන්න යමක්, sannivedanaya කරන්නටයි බෞද්ධ මාධ්‍ය ජාලයේහි සත් කටයුත්තක් ලෙස ධර්මය ඔබට sannivedanaya කරන්නේ. අපි හැම දිනෙකම සාදු සිත් පෙරටුව මේ ශ්‍රවණය කරන ධර්ම අවවාදය උන්වහන්සේට පූජෝපහාරයක් වේවා. එදා ඉඳලා මේ රට පාලනය කරපු සීල ධාර්මික පාලකයන්ට නිර්වාණ අවබෝධය සඳහා උපකාර වේවා. ඔබටත් සියලු ලෝක සත්වයාටත් සසර දුකෙන් අත මිදෙන්නටම මේ උතුම් කුසලය පාරමී ධර්මයක් වෙත්වා යන සාදු සිත් පෙරටුව අපි ධර්මානුශාසනාව පින්වත්නි ශ්‍රවණය කරමු. මේ ලෝකෙහි පුජ්‍යලයක් සතුවක් තියෙනවා, බාහිර ලෝකයේ තියෙනවා අපිට වෙනස් කරන්න බැරි වස්තුන් ටිකක්. ඒවට කියනවා මේ න්‍යාම ධර්ම කියලා. ඒව කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි යම් යම් විදිහේ හැසිරීම නිසා ඒව වෙනස් වෙන්න පුළුවන්. ඍතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම. මේ නියාම ධර්ම ලෝකේ හැමදාම පොදුයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නොවුණත් මේ නියාම ධර්ම මේ මහ පොළව තුල, විශ්ව ධාතුව තුල තියෙනවා. පින්වත්නි, ඔබ ළඟත් ඇති, මම ළඟත් ඇති, මේ පෘථිවි තලයේත් ඇති. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුනුත් ඒ විදිහටම තියෙනවා. ඔබ කොච්චර ඔබේ ජීවිතය නඩත්තු කළත්, මම මගේ ජීවිතේ කොච්චර නඩත්තු කළත්
පුංචිම පුංචි දෙයක් ඇති ඒ කොටස ඇවිස්සෙන්න. දැන් ඔබට හිතේ මොකක්ද මේ මතක් කරන්න කියලා. ඔබ හැමදාම උදේටයි දහවලටයි හවසටයි ඔබ ඇඟ සෝදනවා. බැරි වෙලාකවත් අධික සීතල වතුරකින් ඔබ නෑවොත් අවුරුදු 2ක් එහෙම වුණේ නෑ එක දවසක් වුණාය කියලා සෙම ඇවිස්සෙන්නේ නැතුව තියෙන්නේ නෑ. ඒ වගේ තමයි කියනවා පින්වත්නි මේ ලෝකයේ තියෙන පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ තියෙන ස්වභාවයත් මේ මිහිමත ජීවත් වෙන සත්වයා පුජ්‍යලයා මනුෂ්‍යයා කරන කියන හැසිරෙන රටාවන් වලට අනුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුනුත් කිපෙනවා. සිල්වන්ත පිරිස් ගුණවන්ත පිරිස් මේ මහ පොළොවේ උපදිනකොට මහ පොළොව පවා සාදුනාද පවත්වනවා. ඔයත් අහලා ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේදී මහ පොළොව සාදුනාද පැවැත්තුවා. හැබැයි ඒ වගේම තමයි ඊතරම් වූ අපමණ ගුණයකින් යුක්ත බුදුරජාණන් වහන්සේට නිගා කරපු දේවදත්ත හාමුදුරුව මහ පොළොව පලාගෙන අවීචයට ඇදගෙන ගියා. ඔබ දුස්සීලවන්ත වුණොත් මම දුස්සීලවන්ත වුණොත් ඒ පුජ්‍යලයක් වශයෙන් විඳින අත්දැකීම් වගේම මේ පෘථිවි තලයත් ඒ විදිහටම ඔබට උපකාර කරනවා. ඒක ස්වභාවයක් තමයි නිසි කලට වැස්ස ලබලා දෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට භවභෝග සම්පත් ඇති වෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. ඒ තමයි භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නට යෙදුණු ඉන්ද්‍ර දෙවිවරු, වලාහක දෙවිවරු, වාමක දෙවිවරු වගේ සත්පුරුෂ දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු ඒ තැන්වලින් පලා යනවා. මහා සාගරයේ මැදට විශාල වර්ෂාවන් ඇදහලවනවා. ගොඩ බිමට වැස්ස කඳුලක්වත් වැටෙන්නේ නැහැ. ඒ තමයි දුසිල්වන්ත වුණාම වැස්ස වස්සවන දෙවිවරු ඒ තැන්වලින් පලා යනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, පරණ අපේ කියමනක් තියෙනවා. පිරිසිදුව හිටියාම, සිල්වන්තව හිටියාම, හවසට බුද්ධ වන්දනාවාදී කටයුතු සිද්ධ කළාම ශ්‍රියා කාන්තාව ගෙට වඩිනවයි කියලා. පරණ අම්මල ඕන තරම් කියනවා ඇහිලා ඇති. පින්වත්නි, යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරන්නේ නැතුව, බුද්ධ වන්දනාව සිද්ධ කරන්නේ නැතුව, මවුට පියාට සලකන්නේ නැතුව, සත්තුන්ට වද හිංසා දෙමින්, අනුන්ගේ දේවල් හොරා අරගෙන, අනුන්ගේ දේවල් හොරා කමින්, කාමේ වරදවා හැසිරෙමින්, බොරු කියමින්, මත් වතුර නිතර නිතර පාවිච්චි කරමින් දවස ගෙවනවද? කවදාකවත් ඒ නිවසටවත් ඒ පවුලටවත් ඉෂ්ඨකාමික පින් ඇති දෙවිවරුන්ගේ ආශිර්වාද සැලසෙන්නේ නැහැ. එතකොට තමයි පින්වත්නි අර පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු කිපෙනවා වගේම බාහිර ලෝකයේ ඇති දේවලුත් කිපෙනවා. ඒ නිසා සිල්වන්ත වෙන්න ඕන, ගුණවන්ත වෙන්න ඕන, මවුට පියාට සලකන ආචාර ගෝචර සම්පන්න දරුවෙක් වෙන්න ඕන. අනුමත්තේසු බය දස්සාවි, කුඩා වූ වරදෙද බය දකින කෙනෙක් වෙන්න ඕන. නිතරම තමන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු කරගත්ත කෙනෙක් වෙන්න ඕන.
කොයි වෙලාවකදීවත් නොදැක්ක නොඇසුණු දෙයකට චෝදනා කරන්නවත් යන්න එපා. අභූතවාදී නිරයන් උපේති. යම් වූ කෙනෙකුට අපි නොදැක නොඇස යමෙකුට චෝදනාවක් කරන එක අභූතයි. නිරයන් උපයති, නිරේ ගිහිල්ලා උපදිනවා. මෙලොව ජීවිතයත් හානි වෙනවා, පරලොව ජීවිතයත් හානි වෙනවා. මේ සියල්ලගෙන්ම වළකින්නයි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළේ සුනාත හොඳට ධර්මකාරණා අසව්. ධාරේත ධර්මකාරණා හොඳට ධාරණය කරවව්. චරාත ධම්මේ ධාරණය කරගත්ත ආර්ය උත්තම වූ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතේ පුරුදු කරව. මේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. හැබැයි මේ කාරණාව අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව ධර්මය අසව්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙව්, අප්‍රමාදීව ධර්මානුකූලව ජීවිතේ පුරුදු පුහුණු කරව. ප්‍රමාද වී නොවේයි, අප්‍රමාදීවයි. ඒ නිසා අද අපේ අප්‍රමාදීව මේ ධර්මකාරණා ටික ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. පින්වත්නි, අංගුත්තර නිකායේ චක්ක නිපාතේ තියෙන නිබ්බේධික සූත්‍ර දේශනාවේ කරුණු ටිකක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. නිබ්බේධික කියන වචනේ තේරුම තමයි පින්වත්නි විනිවිද යන ප්‍රඥාව කියන සිංහල තේරුම. ජීවිතේ පිළිබඳව විනිවිද දකින්න පුළුවන් ආකාරයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවකට තමයි කියන්නේ නිබ්බේධික කියන වචනේ. මේ සූත්‍රයත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කොටයි දේශනා කළේ. එහිදී මතක් කරනවා නිබ්බේධික පරියායං වෝ භික්කවේ ධම්ම පරියායං දේසිස්සාමීති. මහණෙනි, විනිවිද වැටහෙන නුවණ ඇති කරවන්න ඒ ක්‍රමය ධම්ම පරියායං දේසිස්සාමී, ඒ ධර්ම පරියාය මම නුඹලාට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ. තං එය සුනාත අසව්, ධාරේත ධාරණය කරව, චරාත හැසිරෙව්, සාදුකං මනසි කරෝත මනාලෙස මනසෙන් ධාරණය කරගන්න යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා භාසිස්සාමීති, දේශනා කරන්නෙමි පවසන්නෙමි කියලා බුදුහාමුදුරුවෝ සිහි කරනවා. ඒ ස්වාමින් වහන්සේලාත් ඒ භික්ෂූන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. ඒවං බන්තේතිකෝ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒ තදවෝච. එසේය භාග්‍යවත් ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේටද නැවත පෙරලා පිළිතුරු දෙනවා. දැන් ඒක ඊ타මත්ම මේ සංවාදශීලීව ස්වරූපයකින් මතක් කළොත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට උන්වහන්සේම තමන්ගේ ශ්‍රාවකයන්ට ගිහින් කියනවා, මහණෙනි, විනිවිද දකින්න, ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්න ධර්ම කාරණාවක් මම නුඹලාට දේශනා කරනවා. එතකොට කැමැත්තෙන් හිටපු ස්වාමින් වහන්සේලා ධර්මය අහන්න කැමැති පිරිස දෝත් නලලත තබාගෙන වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, අනේ හොඳයි ස්වාමීනි, සාදු සාදු කියලා. කතමෝචසෝ භික්කවේ නිබ්බේධික පරියායෝ ධම්ම පරියායෝ. මහණෙනි, විනිවිද වැටහෙන නුවණ ඇති කරවන ධර්ම පරියාය කුමක්ද කියලා නැවතත් ඔන්න ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ධර්ම පරියාය? පින්වත්නි, චක්ක නිපාතේ කිව්වහම කොටස් 6ක් තියෙන්න ඕන. හරිම ලස්සනයි, සුන්දරයි මේ සූත්‍රය. ධර්මදේශනා මාලාවක් විදිහට ඔබට ජීවිතේ ඔබ ඉගෙන ගන්න, ඔබත් කියවල බලන්න.
එක ධර්මකාරණාවක් අනුධර්මකාරණා කොටස් 6ක් යටතේ විස්තර කරලා තියෙන ඉතාමත්ම සුන්දර ධර්මකාරණාවක්. උන පළවෙනි එක විනිවිද ජීවිතය දකින්න, ජීවිතය අවබෝධ කරගන්න. මේ අවබෝධ කරගන්නේ මොකක් නිසාද? උපදින සියලුම සංස්කාර ධර්මයෝ නැති කරගන්න. ඒ කියන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක සියලු දුක් සමුදායන් නැති කරලා නිර්වාණ අවබෝධයේ තුල සැනසුම ලබන්න තමයි මේ උත්සාහ කරන්නේ. පළවෙනි ධර්මපරියාය කියනවා විනිවිද දකින්න නම් බුදුරජාණන් වහන්සේ කාමා භික්කවේ වේදිතබ්බා, මහණෙනි කාමයෝ මොනවද කියලා දැනගන්න ඕන. වේදනා භික්කවේ වේදිතබ්බා, වේදනාව කුමක්ද කියලා දැනගන්න ඕන. සංඥා භික්කවේ වේදිතබ්බා, සංඥා කුමක්ද කියලා දැනගන්න ඕන. ආසවා භික්කවේ වේදිතබ්බා, ආශ්‍රවයෝ කුමක්ද කියලා දැනගන්න ඕන. මහණෙනි කම්මා භික්කවේ වේදිතබ්බා, කර්මයෝ කුමක්ද කියලා දැනගන්න ඕන. දුක්ඛං භික්කවේ වේදිතබ්බං, දුක් කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕන. ඔන්න ඔය කොටස් 6. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රවයන්, කර්මය, දුක. ඔන්න ඔය කොටස් 6 වේදිතබ්බා මනා ලෙස දැනගන්න ඕන. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ එයත් කොටස් 6 ආකාරයකට තේරුම් ගන්න කියනවා. මොකද්ද? කාමානං භික්කවේ නිදාන සම්භවෝ වේදිතබ්බෝ. කාමයේ මොකක්ද කියලා දැනගන්න කියනවා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. කාමයන්ගේ පසුබිම හට ගන්න අයුරු දැනගන්න ඕන කියනවා. කාමානං වේමත්තතා වේදිතබ්බෝ. කාමයන්ගේ ඇති විවිධත්වය පිළිබඳව දැනගන්න ඕන. කාමානං විපාකෝ වේදිතබ්බෝ. කාමයන්ගෙන් ඇති කරවන විපාක මොනවද කියලා දැනගන්න ඕන. කාම නිරෝධෝ වේදිතබ්බෝ. ඒ කාමයන්ගෙන් නිරුද්ධ වීම දැනගන්න ඕන. කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ. කාමයන්ගෙන් නිරුද්ධ වෙන ප්‍රතිපදා මාර්ගය දැනගන්න ඕන කියලා පැහැදිලි කරනවා. දැන් ඔබ පින්වත්නි මේ ධර්ම කාරණාව පිළිබඳව හොඳට සිහිය තබාගෙනම සිහි කරගන්න. මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මොකක්ද කාමය කියලා කියන්නේ. කාමය හටගන්නේ කොහොමද? කාමය නිරුද්ධ කරන්නේ කොහොමද? කාමයේ තුල තියෙන විපාක මොනවද? විපාක තුල ලැබෙන කර්ම විපාක මොනවද? පරිම සුන්දර විදියට දීර්ඝව මේ ධර්ම කාරණා විස්තර කරලා තියෙනවා. දැන් එතකොට කොටස් 6ක් තියෙනවා. ඒ කොටස් 6 කාමය කියන කොටස නිවැරදිව තවත් අනු කොටස් 6කදී තේරුම් කරගන්න විදිය බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍ර දේශනාවේදී විස්තර කරනවා. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රවයන්, කර්මය, දුක්ඛ. මේ කොටස් 6ම පින්වත්නි අනු කොටස් 6 තුලට යොදාගෙන තේරුම් ගන්න කියනවා. වේදනා භික්කවේ නිදාන සම්භවෝ. වේදනානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. උන දැන් වේදනාවේද නිදාන සම්භවෝ, නිදානය දැනගන්න ඕන. වේදනානං වේමත්තතා වේදිතබ්බෝ. වේදනාවේ ඇති විවිධත්වයේද දැනගන්න ඕන. වේදනානං විපාකෝ වේදිතබ්බෝ. වේදනාවෙන් ඇති කරන විපාකය දැනගන්න ඕන. වේදනා නිරෝධෝ වේදිතබ්බෝ. වේදනාව නිරෝධ වෙන විදිය දැනගන්න ඕන. වේදනා නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ. ප්‍රතිපදා මාර්ගයේද දැනගන්න ඕන. ওই විදිහටම පින්වත්නි සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ මේ කොටස් 6කට දැනගන්න ඕන, හට ගන්න අයුරු දැනගන්න ඕන, විවිධත්වයේ දැනගන්න ඕන,
විපාකයේ දැනගන්න ඕන, නිරුද්ධ වීම දැනගන්න ඕන, නිරුද්ධ වන ප්‍රතිපදාව දැනගන්න ඕන. එතකොට එතනත් 6යි. වේදනාවත් ඒ විදිහටමයි, සංඥාවත් ඒ විදිහටමයි, ආශ්‍රවේනුත් ඒ විදිහටමයි, කර්මයත් ඒ විදිහටමයි, දුක්ඛ ඒ විදිහටමයි. එතකොට කොටස් 6 අනු කොටස් 6ක් යටතේ භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව දේශනා කරනවා. එතකොට පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ කාමා භික්කවේ වේදිතබ්බා. කාමයෝ කියලා කියන්නේ මොකක්ද කියන එකයි දැනගන්න යන්නේ. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පංචමේ භික්කවේ කාම ගුණ. ඔන්න කාමයෝ කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. ඔන්න දැනගන්න විදිහ. පංචමේ භික්කවේ කාම ගුණ. මහණෙනි, කාමයේ ගුණ 5ක් තියෙනවා. පළවෙනි එක උන්වහන්සේ උගන්වනවා ඉට්ඨා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. ඒ විදිහටමයි පින්වත්නි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ සෑම එකක් තුලදීම කාමයේ උපදිනවා කියලා කියනවා. හැබැයි උන්වහන්සේ මේ සූත්‍රයේදීම අපට විස්තර කරලා දෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමය කියලා කියන්නේ අපේ ඇහැට පේන රූපය නෙවෙයි කියනවා. කනට ඇහෙන ශබ්දය නෙවෙයි කියනවා. ශරීරයට දැනෙන ස්පර්ශය නෙවෙයි කියනවා. අතට අහුවෙන ද්‍රව්‍ය නෙවෙයි කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ නැහැ කාමය කියලා. කාමය කියලා එක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි. තමන්ගේ සංකල්ප මත ගොඩ නැගෙන දෙයක් කාමය කියන්නේ. ලෝකයේ ඇති දේවල් නැති කරන්න ඔබට මට පුළුවන් කමක් නැහැ. ඔබට ලෝකේ ලස්සන දේ තව කෙනෙකුට ලෝකේ අවලස්සන විය හැකියි. ඔබ කැමති දේ තව කෙනෙක් අකමැති විය හැකියි. හැබැයි ඒ චිත්තසංතානයේ තුල හටගන්න ඉට්ඨ ඉෂ්ඨයි කියන කාම ගුණය තියෙනවා නම් රූපයක් දකිනකොට ඒ රූපය දකිපු කෙනා ඒ රූපේ කෙරෙහි ඉෂ්ඨ කර ගැනීමට හැකියාව ඇතියයි සංකල්පයක් ඇති වූ පසු ඔහු හෝ ඇය එය රූපයට කාමය ලෙස අල්ලගන්නවා. ඒ අල්ලගන්නේ ඒ රූපය ඉෂ්ඨයි කියලා Tamanට දැනෙච්ච නිසා. මේ රූපයෙන් මේක කරගන්න පුළුවන්, මේක මේ විදිහට තියාගන්න පුළුවන්, මේක මෙහෙමයි, මේක ලස්සනයි කියලා ඉෂ්ඨයි. ප්‍රිය රූපා ප්‍රිය උපදවන ස්වභාවයකින් යුක්තයි. අනේ ලස්සනයි කියලා ප්‍රිය උපදවනවා. හැබැයි ප්‍රිය උපදවන්නේ හැමෝගෙම උපදවන්නේ නැහැ, තමන්ගේ උපදවන්නේ. උපදවන කෙනාට අනුරූපව ඒ බාහිර ඇති දේවල් කාමයේ ලෙස තමන් ගන්නවා. එහෙනම් රූපේ වැරද්ද නෙවෙයි තියෙන්නේ. ඒ සංකල්පය ඇති වෙච්ච කෙනා ළඟයි තියෙන්නේ අනවබෝධය. මොකද්ද? මේ රූපේද හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්ය. මේ රූපේ ඇති ස්වභාවය තමයි අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන ත්‍රිලක්ෂණය තුලය. මේ ප්‍රියමනාපව පවතින රූපයේද කබ කඳුළු ගලන, සොටු දියර ගලන, දාදිය ගලන, මිය ඇදිල මහ පොළවේ පතිත වූ විගසම, ඉදිමිල යන, පුපුරල යන, ඕජාව ගලන, එවිතරක් නෙවෙයි සත්තු විසින් තැන් තැන්වලට ගෙන ගොස් කා දමන ශරීරයක්ය. මේ ඇති නිත්‍ය ස්වභාවයක් නැත, අනිත්‍යයි.
දුක් ස්වභාවයයි අනාත්ම ස්වභාවයයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය මතට නැත්තං සත්‍ය දේ ලෙස ඔහු නොදැක ඉෂ්ටයි කියලා හිතන්න ගියොත් ආන්ගේ සංකල්පය දියුණු වෙනවා. එතකොට ඔහු ඒක අල්ල ගන්නවා මෝහයකින් බැඳිලා නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පයේ මත ගොඩනගා ගන්නවා. එතකොට මේක තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ මහණෙනි, මේක තමයි කාමයේ ගුණ, මේ තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගන්න කෙනාට කවදාකවත් කාමයක් ඇවිස්සෙන්නේ නැහැ කියනවා. දැන් ඊටාම ලස්සන සුන්දර කතාවක් ඔයත් අහලා තියෙනවා. රූප මදයෙන් මත් වෙච්චි රූපනන්දාට මොකද උනේ කියලා. ඊටාමත්ම ස්වරූපී කාන්තාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහෝ අවස්ථාවන් වලදී රූපේ ඇති નિසරු බව පිළිබඳ උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නන්දාට ටිකක් බුදුරජාණන් වහන්සේත් එක්ක ද්වේෂසිතක් තිබුණා. ඒ මොකක්ද? මෙච්චර ලස්සනට තියෙන, මෙච්චර දැකුම් කළු, මෙච්චර මිනිස්සු විසින් දකින්න කැමති වෙච්ච ශරීරයක් බුදුරජාණන් වහන්සේ ගරහනවා, නිගා කරනවා. කබ කඳුළු ගලන එක ගැන කියනවා. මොකක්ද මේ කරන්නේ? ඒ නිසා බුදුහාමුදුරුවොත් එක්ක ටිකක් නොහොද නොකාඩු සිතක් තිබුණා. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ උයනට වැඩියා කියපු නිසා නන්ද යනවා බුදුහාමුදුරු බලන්න. බුදුරජාණන් වහන්සේ දකිනවා අද නන්ද ඇවිල්ලා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ ඉඳගෙන හරි ලස්සන දිව්‍ය කාන්තාවරු දෙන්නෙක් මවලා පවන් සලනවා, පෙනෙන්න සලස්සනවා. නන්ද ටිකක් ද්වේෂසිතින් බලාගෙන ඉන්නවා. හරි ලස්සන කාන්තාව දෙන්නෙක් කියලා. ඒ බලාගෙන ඉන්න සිතුවිල්ල තුලම ඈට පේනවා ලස්සනට හිටපු අය තරුණ වෙනවා. තරුණකමත් එක්ක වයසක ස්වභාවයට පත් වෙනවා. කෙස් පැහෙනවා. කෙස් හැලිලා යනවා. නියපොතු හැලිලා යනවා. නියපොතු නැවිලා යනවා. හම රැලි වැටිලා යනවා. තිබුණු ප්‍රියමනාප ස්වභාවය නැති වෙලා යනවා. ඇස් දෙක ගිලිලා යනවා. කබ ගලනවා. කඳුළු ගලනවා. දැන් කොන්ද කුදු වෙනවා. හැරමිටියක් අතින් ගන්නවා. එහෙම්මම බිම වැටෙනවා. මේක දකින්නකොට නන්දට හිතෙනවා මටත් මේකම නේද වෙන්නේ කියලා. ඇයට පුළුවන්කම තිබුණා බුද්ධ ශාසනයෙහි පලනෙලා ගන්න. ඒ පුළුවන්කම තිබුණේ අවබෝධය ඇතිව තේරුම් ගත්ත නිසායි. අපට ජීවිතේ වගේමයි පින්වත්නි. කාමය අපත් ඔබත් ලෝක සත්වයාත් සසර දුකට ඇදලා දාන්නේ කාමයන්ගේ ඇති ගුණවලට ඇලෙන නිසා. ඉෂ්ටයි කියලා, කාන්තයි කියලා, ප්‍රියමනාපයි කියලා ඒ විතරක් නෙවෙයි, කැමැත්ත ඇති කරනවත් එක්කම කෙලෙස් ඇති කරවලා සසර දිග කරනවා මිසක් කොට කරන්නේ නැහැ. මේ කාමයන්ගේ ඇති ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, මිනිසෙකුගේ සත්වයෙකුගේ සිතකයි කාමයේ උපදින්නේ. ඒ සිතේ ඇති වෙන සංකල්පයට අනුවයි ඔහු කාමයේ හොයන්නේ. හැබැයි අවබෝධයක් ඇති කෙනා ඒක හොයන්න යන්නේ නැහැ කියනවා. පින්වත්නි, ඔය එක් අවස්ථාවක සියහලට්ට කතාවේ සඳහන් කරනවා කැලෑවේ බණ භාවනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ ලෙනට වෙලා ගල් ගුහාවට වෙලා බොහෝ කාලයක් ජීවත් වෙනවා. හැබැයි ඒ ළඟින් යන ස්ත්‍රියක් දැකලා සිත ස්ත්‍රියට බැඳිලා උපපැවිදි වෙලා ගිහි ජීවිතේ විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ආපහු මිත්‍රයාම මුණ ගැහෙනවා.
තමන් පැවිදි කාලේ හිටපු. දැන් එතන වෙන කෙනෙක් ඉන්නවා. ගිහින් අහනවා කොච්චර කල්ද? මම මෙච්චර කාලයක් වෙනවා. ඇයි උපපැවිදි වුණේ කියලා අහද්දි කියනවා මගේ සිත මේ විදිහට අපිරිසිදු වුණා. ඒක පිටුපස්සේ මං හඹාගෙන යන්න ගියා. ජීවිතේ මට වැරදුනා මිත්‍රය කියනවා. ජීවිතේ බොහෝ ලෙස වරදින්න පුළුවන්. කාමයට අහු වුණොත්, කාමයේ ස්වභාවය දැනගත්තේ නැති වුණොත්, කාමයේ කුමක්ද කියන එක දැනගන්න බැරි වුණොත්, කාමයේ ඇති ආදීනව කුමක්ද කියලා දැනගන්න බැරි වුණොත් අප්‍රමාණ ලෙස සසරේ දුකක උපදින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මතක් කරනවා පින්වත්නි, කතමෝච භික්කවේ කාමානං නිදාන සම්භවෝ. මහණෙනි, කාමයන්ගේ පසුබිම හටගන්න එක දැනගන්න ඕන කිව්වා. කතමෝච භික්කවේ වේදනානං නිදාන සම්භවෝ. වේදනාවේ ඇති නිදානය දැනගන්න ඕන කිව්වා. කතමෝච භික්කවේ සංඥානං නිදාන සම්භවෝ. සංඥාවේ නිදාන සම්භවය දැනගන්න ඕන. ඒ විදිහටම මෙතන අපට මතක් කරනවා කතමෝච භික්කවේ කාමානං නිදාන සම්භවෝ. කාමයන්ගේ ඇති නිදාන සම්භවය දැනගන්න ඕන. කාමයන් හටගන්න හේතුව දැනගන්න ඕන. පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ. මහණෙනි, ස්පර්ශයයි ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනයත් විඥානයත් එකට එකතු වෙලා ස්පර්ශය හටගන්නවද? ස්පර්ශය නිසාමයි කියනවා කාමය හටගන්නේ. දැන් ඔන්න කාමයේ ගුණ පහක් තියෙනවා කිව්වා. ඉෂ්ටකම නැත්නම් කැමැති කියන එක, කාන්තයි කියන එක, මනාපයි කියන ස්වરૂපේ, ප්‍රිය ජනකයි කියන එක, ඒ වගේම කැමැත්ත ඇති කරවන කෙලෙස් උපද්දවන ගතිය කියන මේ කොටස් පහ කාමයේ තියෙනවා. ඒ කාමයේ සිතුවිල්ල හටගන්න නිදානයක් වෙන්නේ පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ ස්පර්ශයයි කියනවා. එතකොට ස්පර්ශය වෙන්නේ කොහොමද? ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත්. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියන ආයතන වලිනුත් බාහිර වශයෙන් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආයතනයන්ට විඥානයත් එක්ක එකට එකතු වෙලා තමයි ස්පර්ශය හටගන්නේ. එය කාමයන්ගේ පසුබිමයි සම්භවයයි කියලා කියනවා. එතකොට බලන්න පින්වත්නි, ඇහි ගැටලුවක් නෙවෙයි, රූපේ ගැටලුවක් නෙවෙයි. එහෙනම් තමන්ගේ තමයි තිබුණේ මොකද්ද? සංකල්පයක් තියෙනවා. අර කාමේ ඇති ගුණවලට තමන් කැමති කියන සංඥාව මත හිඳලා ඒ කාමයේ අල්ලා ගැනීමට. මහණෙනි, කතමාච භික්කවේ කාමානං වේමත්තතා. කාමයන්ගේ ඇති විවිධත්වය දැනගන්න ඕන. උන් අර කාමයන්ගේ ගුණ පහක් තියෙනවා. එතකොට ඒ කාමයන්ගේ ගුණ පහ අල්ලගන්නේ කොහොමද? බාහිර ආයතනත් ඒ වගේම අභ්‍යන්තර ආයතනොත් විඥානයක් එකතු වෙලා එක අල්ලගන්නවා. ඒ අල්ලගන්න තුල විවිධත්වයක් තියෙනවා. ඒක තමයි කියන මොකද්ද? අඤ්ඤෝ භික්කවේ කාමෝ රූපේසු. රූපයන් පිළිබඳව කාමය අනෙකක්. ශබ්දේ පිළිබඳව ඇති වෙන කාමය අනිත් එකක්. ගන්ධය පිළිබඳව ඇති වෙන කාමය තව එකක්. රසය පිළිබඳව ඇති වෙන කාමය තව එකක්. ස්පර්ශයේ පිළිබඳව ඇති වෙන කාමය තව එකක්. ඒ වගේම මහණෙනි, කාමයේ විවිධත්වයේ තියෙනවා කියලා කිව්වේ ඒකටයි. දැන් පින්වත්නි හිතලා බලන්න, එකක් ලෙස නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරන්නේ, කොටස් 6ක් ලෙස භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. ගුණ 5ක් ලෙස විස්තර කරනවා. ඒ ගුණ පහට ඇලෙන්නේ මොන නිසාද? පස්ස කියන ස්පර්ශය හටගන්නේ කෙසේද?
ඒ ස්පර්ශ හටගන්නට හේතුවක් වෙන්නේ මොකක්ද කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනා කරන්නේ මොකක් නිසාද? අපත් ලෝකයත් බාහිර දෙයට ගැටෙන්නෙත් බාහිර දේවල් වලට ඇලෙන්නෙත් මේ කියන ධර්ම කාරණාව නොදන්නා නිසයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ මනා ලෙස දැක්ක නිසයි උන්වහන්සේලා සියල්ලම සිඳලා බුදුපසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියකට පත් වුණේ. කාමයන්ගේ ආදීනව නොදන්නා කෙනා, කාමයන්ගේ ඇති විපාක පිළිබඳව නොදන්නා කෙනා, කාමයන්ගේ ඇති ආදීනව පිළිබඳව නොදන්නා කෙනා කාමයන්ට ඇලෙනවා. රූප කාමය, ශබ්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, පොට්ටබ්බ කාමය කියන කාමයන් වලට ඇලෙනවා. එය එකෙන් එකට විවිධත්වයකින් යුක්තයි. මේකට පින්වත්නි අට කතාවේ හරි ලස්සන උදාහරණයක් ගෙනල්ලා දෙනවා. විවිධ රස ඇති ආහාර වේලක් විවිධ රසවලින් යුක්ත වෙනවාත් මෙන් කාමයන්ගේ ඇති වෙනස් වීමත් රසයත් විවිධාකාරයට පවතිනවා කියන එක. ඒ රසයන් වලට බැඳිච්ච කෙනා, ඒ රසයන් කෙරෙහි ඇලුණු කෙනා, ඒ රසයන් වලට ප්‍රිය ස්වභාවය දක්වපු කෙනා, ඒ රසයන් කෙරෙහි කෙලෙස් ඇති කරගත්ත කෙනා ඒ රසයන් පිටුපස්සේ මහඹාගෙන යනවා. ඔහුට කවදාකවත් ලෝකයේ ඇති සත්‍ය යථාර්ථය තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. නිතරම ඔහු දකින්නෙම ඉෂ්ටයක් ලෙස, කාන්ත එකක් ලෙස, ප්‍රියමනාප ලෙස දෙයක් ලෙස දැකපු ගමන් ඔහු ඇය ඒ වස්තුවට ඇති කැමැත්ත නිසා සසර යන ගමන දීර්ඝ කරගන්නවා. ඒ කොච්චරද කිව්වොත් මේ වගේ මාසයකදී තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහිත් ලෝවැස්සන් කෙරෙහිත් අනුකම්පාවෙන් යුක්තව පින්වත්නි අනමතග්ග සූත්‍ර දේශනාව ලංකාවේ මහමෙවුනා උයනේ දේශනා කළා. එහිදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව රහතන් වහන්සේ අපට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවම ඉපදුණු වාර ගණන කොච්චරද කියලා කිව්වොත් මවගෙන් බිව්ව කිරිවල ප්‍රමාණය මහා සාගරයට පරදෙන තරම් කියනවා. අම්මගෙන් අපි බීලා ඇති කිරි ප්‍රමාණය මහා සාගරයට වඩා වැඩි නම් කොච්චර කාලයක් අපි මේ කාම රාගයට ඇලිලා ඉන්නේ නැද්ද? ඒ නිසයිනි පින්වත්නි කෙලෙස් ඇති උනේ. එහි විපාකයක් ලෙස තමයි අපි නැවත නැවත ඉපදෙන්න උනේ. ඒ ඉපදුණු නිසා තමයි මවක්කගෙන් කිරි බොන්න යෙදුනේ. ඒ කිරිවල ප්‍රමාණය සාගර ජලයේ පරයන තරම් නම් කොච්චර කාලයක් මේ පිළිබඳව අනවබෝධයකින් යුක්තව කල් ගෙවන්නේ නැද්ද? මහණෙනි, නුඹලා මැරිලා මහ පොළවේ වල දාලා ඒ ඇට කෑලි ගොඩට ගන්න යෙදුනොත් මුළු දඹදිවම ඇති ලී දරට කපලා ඒ දර ගොඩ ගැහුවොත් ඒ දර ගොඩ පරදිනවා කිව්වා. අර ඇට කෑලි ගොඩ දිනනවායි කිව්වා. ඒ තරම් මහ පොළවේ ආදාහන කරලා තියනවායි කිව්වා. භූම දාන කරලා තියනවායි කිව්වා. මහ පොළවේ ශරීර පොහොර වෙලා ගිහිලා තියෙන ප්‍රමාණය වැඩි කිව්වා. එච්චර කාලයක් ඉපදිලා නම්, එච්චර කාලයක් සසර දුක් විඳලා නම්, එච්චර කාලයක් මේ අනවරාග්‍ර වූ සසරේ දුවනවා නම් දුවන්න හේතුව මොනේ පින්වත්නි? මේ තියෙන අනවබෝධය නිසා. මේ තථාගත දේශනාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මනා ලෙස නොපිළිගත්ත නිසා, මනා ලෙස ක්‍රියාවට නගපු නිසා, මනා ලෙස අවබෝධ නොකරගත්ත නිසා, ධර්මානුකූල ප්‍රතිපත්තියක් නොපුරුපු නිසා සසර බොහෝ දිග වුණා.
නමුත් මේ අවස්ථාවේදී විශාල කුසලයක විපාකයක් ලෙස අපි ඉපදිලා ඉන්නවා. ඒ තමයි පින්වත්නි ගෞතම නම් වූ සම්බුද්ධ ශාසනයෙහි ඔබත් අපිත් මිනිසෙක් වෙලා ඉන්නවා. ඒ ගෞතම නම් සම්බුද්ධ ශාසනයෙහි ෂණ සම්පත් ඇති මිනිසෙක් වෙලා උපදිලා ඉන්නවා. නිර්මල වූ තථාගත ශ්‍රී සද්ධර්මය කන වැටෙන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. නිරෝගීකමෙන් යුක්ත තැනැත්තෙක් තැනැත්තියක් වෙලා ඉන්නවා. දැන් ඔබට මේ සූත්‍ර දේශනාවේ නිබ්බේධික සූත්‍ර දේශනාවේ පළවෙනි සූත්‍රගත කාරණාවේ අනු කොටස පිළිබඳව තේරුණකොට ඇත්ත නේන්නම් කියන අවබෝධය යම් විදිහකට හෝ එන්න ඇති. ඉෂ්ටල නිසා රූප කාමයට ඇලුනා, කාන්ත ලෙස ඇලුනා, ප්‍රිය උපදවන නිසා ඇලුනා. මේ ආදී කාමයේ ගුණ පහ ඔබට කියලා දෙනකොට ඇත්තයි කියන හැඟීම ආවනම් ඔබ හිතලා බලන්න ධර්මය ඔබට තේරුම් ගන්න බැරිකමක් තියෙන කෙනෙක් නන් නෙවෙයි කියන එක. ඒ නිසා පින්වත්නි මේ මනුස්ස ජීවිතේ මෙතනින් සමු අරගෙන ගෞතම සම්බුද්ධ ශාසනය මෙතනින් ඔබටත් මටත් අහිමි වෙනකොට අපට බැරි වුණොත් පින්වත්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නීවරණ ටිකවත් ප්‍රහාණය කරගන්න. කාමරාග පටිගරාග තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච මේ සියල්ලමින් කොටසක්වත් පින්වත්නි නැතිකොට සෝවහන් ඵලයටවත් සකු르දාගාමි ඵලයටවත් පත් වෙන්නට නොහැකි වුණොත් ශ්‍රද්ධාවන්ත ආර්ය උපාසකයෙක් බවට පත් වෙන්න බැරි වුණොත් උපාසිකාවක් බවට පත් වෙන්න බැරි වුණොත් නැවත ආපහු මෙබඳු කාලයක් කොච්චර කල්ප කෝටි ගානකින් පස්සේ හම්බ වෙයිද? ඒ නිසා මේ සංසාර ගමන අපි හිතන ඔබ හිතන පහසු ගමනක් නෙවෙයි. අති දීර්ඝයි, අති වෙහෙසකරයි, කටුකදායකයි, දුක් සහගතයි. බුදුරජාණන් වහන්සේ නිසාමයි දේශනා කළේ මහණෙනි මේ පෘථිවි තලයේ සපක් ලෙස යම් වූ කුඩා වූ දෙයක් ඇතනම් ඒ නුඹලාට දේශනා කිරීමට මා මැලි නොවෙනවා. නුඹලාට ඒ දේශනා කරනවා. නමුත් පින්වත් උන්වහන්සේ දෙයක් දැක්කේ නැහැ සපක් කියලා. අපට දේශනා කළේ ඔබට දේශනා කළේ අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව මේ උතුම් කුසලය රැස් කරගන්න. අප්‍රමාදීව සිව් කෙලෙසුන් නසන්න වෙරවෑයම් වඩන්න. අප්‍රමාදීව සෝවහන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලට පත්වෙන්න. අප්‍රමාදීව සීලය ආරක්ෂා කරන්න. අප්‍රමාදීව දන් දෙන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. මෙයයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ. ඔබටත් ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අප්‍රමාදීව ධර්මයේ තුල හැසිරෙමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේහි උතුම් නිර්වාණ අවබෝධය සලසා ගන්නටම මේ කුසල් උපකාර වේවා යන සාදු සිතින් යුක්තව අපි ඔබට පින් අනුමෝදන් කරනවා. අද මේ උතුම් සද්ධර්මානුශාසනාව ලෝකේටම පූජා කරන්නට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු පින්වත් පිරිසගේ අරමුණ වන්නේ ජනවාරි මාසයේ 2 වෙනි දිනට පරලොව සැපත් වූ කොත්මලේ රජඇල මාස්වෙල පදිංචිව සිටි රම්මැණිකේ සමරකෝන් ගුරු මාතාවටත් මහනුවර මාතලේ සහ දන්තුරේ පදිංචිව සිටි අප නමින් මේ පරලොව ගිය සියලු දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ටත් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ජුනි මාසයේහි කරන විශේෂ පින් අනුමෝදනාවක් ලෙස අනුරාධපුර නිවත්තක චේතේ විදුහලේ සේවය කළ පානි පුෂ්ප කුමාරී විජේකෝන් ගුරු මාතාවටත් පිළියන්දල හෙන්නන්තර විසු ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ සේවය කළ සුජීව ජයලත් ඉංජිනේරු මහත්මාණන්ටත් කොට්ටාව විසු පාලි තිලංගකෝන් මහත්මාණන්ට සහ පින් බලාපොරොත්තු වන සියලු දෙනාටම අමා මහ නිවන් අවබෝධ කර ගන්නටම මේ කුසල් උපකාර වේවා යන සත්පුරුෂ සිතින් යුක්තවයි ඔය ඇත්තු පින් අනුමෝදන් කරන්නේ. අපි රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ඵල ධර්මයෝ ශ්‍රී සම්බෝධීව වැඩ සිටි අපවත් ඒව දහාල පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු
අපවත් ඒව දාල මහා සංඝරත්නය අනුමෝදන් කරගනු ලබත්වා උන්වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනට පත්වේවා යන සාදුසිත ප්‍රාර්ථනාව සිදු කරනවා. රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ටත් රාජරාජ මහා මාත්‍යාදීනටත් රටවැසි ලෝවැසියම දෙනාටමත් මේ උතුම් පින් කුසල් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා යන සාදුසිතින් යුක්තව පින් අනුමෝදන් කරනවා. පින්කමට දායකත්වයේ සැලසූ පින්වත් පිරිසටත් මේ සියලු කටයුතු සොයා බලා සිද්ධ කරපු සම්මානිත මහාචාර්ය අපේ පින්වත් ගරුතර රෝහණ මහත්මාණන්ටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ ලොකු කුඩා හැම දෙනාටමත් වත්මන් විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරාධිපති අවසරයි යමුණුගම රාජ්‍යගුරු විපස්සී නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භව දීර්ඝායුෂ සම්පත සලසෙත්වා යන සාදුසිතින් යුක්තව සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, රෝග බියක් ඇති වී තිබෙන අවස්ථාවක රෝගයක් මුළු ලෝකයක් වෙලාගෙන සිටින වෙලාවක අපි ඔබට ධර්මානුකූලව සිහිපත් කරනවා. මේ රෝග බියෙන් ඔබ නිදහස් වෙන්න නම් ඔබ සීලවන්ත වෙන්න, ගුණවන්ත වෙන්න, දෙමාපියන්ට සලකන සත්කාර කරන අවනත වෙන දරුවෙක් වෙන්න, සමාජිකයෙක් වෙන්න. ඔබේ ජීවිතයේ ඔබට මේ වෛරස් තත්ත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙයි. ඔබ හැමදාම හවසට සෙත් පිරිත් කියන්න, ආරක්ෂා කරගත්ත සීලයේ දවසක් ආරක්ෂා කරගත්ත සීලයෙන් අදිෂ්ඨාන කරන්න. ඒ තුලින්මයි පින්වත්නි අපට මේ රෝගයෙන් නිදහස් වෙන්න ඉඩහසර සැලසෙන්නේ. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඒ නිරෝධාන නීති අනුගමනය කරමින් ඔබ පිළිබඳව පමණක් නොව අන්‍ය රටවැසියන් පිළිබඳවද සිතා අවබෝධයකින් වටිනාකමකින් ඔබ කටයුතු කරන්න. ඔබ කරන කැපකිරීම අපේ මුළු ලංකාවම සුවපත් කරන්න කරන දායකත්වයක් වේවි. ඒ සඳහාත් ඔබට ප්‍රඥාව පහළ වෙත්වා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහැවතුනේ, සත්වක සිත් සතන් නිවා සනසවමින් උතුම් වූ දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයෙහි නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජනීය අවසරයි නීතියකම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවතාල අජරෝත් අමරෝත් නිර්වාණ සම්පත්තිය පිණසම මේ ධර්මදේශනාමය කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවට දායකත්ව ලබා දී කටයුතු කළා ප්‍රියන්තේ බණ්ඩාරනායක මහත්මිය, නෙවාලිකා විජේකෝන් මහත්මිය, ජයන්ත සේනාරත්න මහත්මයා, වසන්ත නවරත්න මහත්මයා, ගංගා ගරුතර මහත්මිය, නිමලවංශ මුණසිංහ මහත්මයා ප්‍රධාන කොට ඒ පවුල්වල සදැහැති පින්වත් පිරිස මහනුවර පදිංචිව සිට දේශනාවට දායකත්වය එකතු කළා. ඒ වගේම දේශනාව වෙනුවෙන් සම්බන්ධීකරණ දායකත්වය ලබා දුන් බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුන්වත් ඉතාමත්ම කෘතගුණ පූර්වකව සිහිපත් කරමින් මේ දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටමත් සියලු යහපතම උදා වේවා. තෙරුවන් සරණයි.